අයිබෝන් පැබර අනාගතයකට ආසිරිපතමින් අදත් මම ඔබ සමග ඒ කියන්නේ සක්වලාට YouTube channel එක සමග සම්බන්ධ වන්නේ ඉදිරියේදී දීමට නියමිත රවි ග්‍රහය අයවත් සූර්යයා වෘෂභ රාශියට සංක්‍රාන්තිය පිළිබඳව ඔබ දැනුවත් භාවයට ලක් කරන්නට. ඉතින් මේ සංක්‍රාන්තිය සිදුවන්නේ වෘෂභ රාශියට. එම සංක්‍රාන්තිය සිදුවන දවස් විදිහට අපි හඳුනා ගන්න පුළුවන් මේ මාසයේ 15 වෙනිදා. ඉතින් මේ සිදුවන වේලාව තමයි අලුයම 5:29ට. ඉතින් මේ අලුයම 5:29ට සංක්‍රාන්ති සිදුවන අවස්ථාවේදී සංක්‍රාන්ති කාලය කියලා එම රාශිය මාරු වෙන සිදුවන වේලාවක් අපි අත්හරිනවා සීළු සුබ වැඩ කටයුතු වලින් විශේෂයෙන් දීර්ඝ කාලයක් පැවැත්මක් ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරන දේවල් මේ කාලය තුලදී අපි අත්හරිනවා නම් වඩා හොඳයි. මේ සංක්‍රාන්ති කාලය වන්නේ 14 වෙනිදා රාත්‍රී 11:05 සිට 15 වෙනිදා දහවල් 11:53 දක්වා කාලය අපිට මේ වැඩ කටයුතු වලින් මිදෙනවා නම් සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය නියමය සියලු වැඩ කටයුතු ආත්තර මේ කාලය ගත කළ යුතුයි කියලා. ඉතින් එලෙස ඇතිවිය හැකි අනිටු ප්‍රතිඵල වලින් මිදෙන්නට මග හරින්නට පුළුවන් හැකියාවක් පවතිනවා මේ සංක්‍රාන්ති කාලය මග හැරීම තුලින්. ඊට අමතරව අපි විමසුවොත් මේ රවි ග්‍රහය පිළිබඳව යම් දැනුවත් භාවයකට ආවොත් සූර්යයවත් රවි ග්‍රහය අපි හඳුන ගන්නවා රාජකාරක ග්‍රහයා විදියට. ඉතින් රජුන්ව එහෙම නැත්නම් ආයතන ප්‍රධානීන් පියා නිවේදනය කරන්නේ මේ රවි ග්‍රහය හරහා. ඊට අමතරව රාජ්‍ය නිවේදනය කරන්නේ රවි ග්‍රහය හරහා. ආත්මකාරක නයිසර්ගික ආත්මකාරක ග්‍රහයා වන්නේ රවි ග්‍රහය. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ පවතින සීලුම භෞතික සැප සම්පත් වස්තුන් පිළිබඳ වගකීමක් සහිත ඒ නිවේදිත ස්වභාවය සැප සම්පත අපිට පිරිනමන ග්‍රහය විදිහට අපි රවි ග්‍රහයව හඳුනා ගන්නවා. ඉතින් වෘෂභ රාශිය පිළිබඳ අපි විමසුවොත් වෘෂභ රාශිය ගවයෙකුගේ සංකේතයක් තමයි අපි හඳුනගන්නේ. රාශි වලය තුල දෙවෙනි රාශිය විදිහට අපි හඳුනා ගන්නවා. ඒ නිසා මුහුණ ඇස් කට මේ දෙවෙනි රාශිය හරහා අපි ශරීරාංගෝ අංග වශයෙන් අපි හඳුනා ගැනීමකට යනවා. ඒ දෙවෙනි භාවය තුලදී දෙවෙනි භාවය ධනස්ථානයේ විදිහට අපි හඳුනා ගන්නවා. ඉතින් ඒ හරහා වෘෂභ රාශියටත් ඒ විශ්ව කේන්ද්‍රයේ දෙවෙනි භාවයට හිමි ධනස්ථානයේ යම් වගකීමකුත් හිමි වෙනවා. ඉතින් එය තිර රාශියක්, පඨවි ගුණයේ සහිත රාශියක්, දකුණු දිශාවට අධිපති රාශියක්, අනිත් එක රාත්‍රියට බලවත් රාශියක්, පෘෂ්ඨෝදය රාශියක් විදිහට අපි හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ ස්ත්‍රී රාශියක් විදිහට හඳුනා ගන්න පුළුවන්. තමස් ගුණයේ සහිත රාශියක් විදිහට මේ වෘෂභ රාශිය හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් වෘෂභ රාශිය තුළ සූර්යයා ගත කරන කාලය තුළදී ඒ පවතින තත්ත්වය පිළිබඳ අපි විමසුවොත් විශේෂයෙන් ඇති කරවනු ලබන්නේ සතුරු ස්වභාවයක්. ඉතින් මේ සතුරු ස්වභාවය තුළ අපි අර පෙරකී වෘෂභ රාශියේ නිවේදිත වෙන කරුණු කාරණා කෙරෙහි යම්කිසි හයාපත් අන්දමින් කටයුතු කිරීමක් අපිට දකින්නට පුළුවන්. විශේෂයෙන් ධානීය සම්බන්ධ දේවල්, ඇස් ආශ්‍රිත දේවල්, මුඛ ආශ්‍රිත දේවල් වල යම් ගැටලුකාරී රෝග පීඩා එහෙම නැත්නම් ධානීය සම්බන්ධව නම් ඒ යම් කිසි හයාපත් තත්ත්වයන් මතු කිරීමේ හැකියාවක් ප්‍රවණතාවයක් පවතිනවා වෘෂභ රාශිය තුල සූර්යයා කටයුතු කරන කාලය තුලදී. ඉතින් අපි මින් ඉදිරියට බලමු ඔබගේ ලග්නයට සාපේක්ෂව මේ රවි ග්‍රහයාගේ වෘෂභ රාශියට සංක්‍රාන්ති සමග කෙසේද බලපෑම් කරන්නේ කියලා. මේෂ රාශියෙන් මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයේ 5 වෙනි භාවය. එහෙම නැත්නම් ඔබගේ ඥානය, මතක ශක්තිය, ආදරය, ප්‍රේමය, ශාස්ත්‍රීය කටයුතු ගැන අපි කතා කරන මේ 5 වෙනි භාවයේ අපි දරුවන් ගැන, ශිෂ්‍යයන් ගැන කතා කරන්නේත් මේ 5 වෙනි භාවයෙන්මයි. ඉතින් මේ 5 වෙනි භාවයේ අධිපති රවි ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ දෙවෙනි භාවයේ තමයි මේ අවස්ථාවේදී සංක්‍රාන්ති සිදු කළ ලබන්නේ. ඉතින් ඒ අනුව විශේෂයෙන් ඔබගේ වචනය සහ මූණ පිළිබඳව ඊට අමතරව ධනය, කුටුම්බය පිළිබඳවත්, ආහාර පිළිබඳවත් මේ දෙවෙනි භාවය හරහා නිවේදනය වෙන කරුණු විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම බැලුවොත් විශේෂයෙන් ඔබගේ ශාස්ත්‍රීය කටයුතු වලට යම් දියුණුවක් අපේක්ෂාවෙන් ඔබ කරන වැඩ කටයුතු වලට යම් රුකුලක් ගෙන දෙන පැතිකඩයක් ගේන්න පුළුවන්. විශේෂයෙන් මේ 5 වෙනි අධිපති ග්‍රහයා දෙවැන්නේ සම්බන්ධ වීමත් සමගම ඒ අවශ්‍ය ඔබගේ පෞරුෂත්වයේ ශාස්ත්‍රීය වැඩ කටයුතු ඔස්සේ ඒ පෞරුෂත්වයේ හිලනංවා ගන්නට අවශ්‍ය පෝෂණය ලැබෙන හැඟීමක් අපිට ලබා ගන්නට පුළුවන් හැකියාව තියෙනවා.
ඊට අමතරව වචනය හරහා එහෙම නැත්නම් ගීත කලාව හරහා එහෙම නැත්නම් යම් රිද්මයකට කරන වැඩ කටයුතු වල එහෙම නැත්නම් වාද්‍ය භාණ්ඩ ක්‍රියා කරවන්නන් ඒ කියන්නේ වාදනය කරන්නන් ආශ්‍රිතව යම් කිසි දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේෂ ලග්නෙන් උපන් ඔබට. ඊට අමතරව අපි ධනය පිළිබඳ විමසුවොත් විශේෂයෙන් ධනය කියන්නේ අපේ යම් ඉතුරුවක් එහෙම නැත්නම් අපේ වත්කමක් පවතින ආකල්පයක් අපිට ගන්න පුළුවන්. ඉතින් එතනදී ඒ රවි ග්‍රහයා සතුරු ස්වභාවිකින් එන්නේ නමුත් කූර ග්‍රහයෙක්. ඉතින් ඒ පිළිබඳවත් අපි විමසද්දී යම් කිසි ආයුරකින් ඔබගේ ධනය අඩු කරන පැතිකඩයන් නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ වචනය තුළ තරමක් රළු ස්වභාවයක්, අනදෙන ස්වභාවයක්, අන් අයව පාලනය කරගන්න යන, නතු කරගන්න යන ස්වභාවයන් මතුවීමේ හැකියාවක් තියෙන නිසා වචනත් ටික ප්‍රවේශම්ව මේ කාලය තුලදී හැසිරවිය යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ ඉතුරුම් ධනය ආරක්ෂා කරගන්න ඔබ කටයුතු කළ යුතු වෙනවා මේ කාලය තුලදී. ඉතින් ඒ අනුව ඔබගේ ශාස්ත්‍රීය කටයුතු වලට යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් වුණත් ඔබගේ ඉතුරුම් ධනය සහ ඔබ අන් අය සමග වැඩ කටයුතු කිරීමේදී ඔබගේ වචනය හැසිරවීම පිළිබඳව තරමදුරට සැලකිලිමත්ව මේ කාලය ගත කරනවා නම් අනර්ථකාරී දෙයක් නොවි මින් ඉදිරියට යාපත් අන්දමින් ඔබගේ වැඩ කටයුතු අඛණ්ඩව පවත්වා ගන්නට අවශ්‍ය ආශිර්වාදය ඔබට ලබා ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නය තුලටයි මේ රවි ග්‍රහයා එවත් සූර්යයා සංක්‍රාන්තිය සිදු කරලා තියෙන්නේ. ඉතින් ලග්නය තුලදී විශේෂයෙන් ඔබගේ ආත්මය නිවේදනය කරනවා ලග්නය හරහා. සෞඛ්‍ය පෞරුෂත්වය නිවේදනය කරනවා. ඉතින් එයට කාරක ග්‍රහයා එම ස්ථානයේම තැන්පත් වීම හරහා යම් කිසි ආයුරකින් මේ පැමිණෙන්නේ සතුරු ස්වභාවයකින්. ඉතින් ඒ අනුව යම් කිසි ආයුරකින් ඔබගේ පෞරුෂත්වය හානි කරන සිදුවීම් සිදු වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. තරමක් දුරට ඒ අනදෙන ස්වභාවයේ දැඩි ස්වභාවයේ අනිත් අය පාලනය කරගන්න යන ස්වභාවයේ නැඹුරුතාවයක් වැඩිපුර ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ සමහරක් අයට දෝෂ දර්ශනයට ලක් වෙන්න පුළුවන්. අන් අයගෙන් අවමානයට ලක් වෙන්න පුළුවන් පැතිකඩයන් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් තරමක් දුරට අහංකාර ගති ගුණ, උදාර ගති ගුණ ඔබ වැඩිදුර පෙන්වන්න යන ස්වභාවයක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව බලද්දී විශේෂයෙන් ඔබේ පෞරුෂත්වය පිළිබඳ වැඩ කටයුතු කරද්දී තරමක් දුරට සැලකිලිමත්ව ඉවසීමෙන් යුතුව ලෝකයා සමග ගනුදෙනු කිරීමේදී ඔබගේ පෙර පැවති ගුණාංගයන් යටපත් නොවෙන්නට ඔබ කටයුතු කළ යුතු වෙනවා. කෙසේ නමුත් ඔබගේ කේන්දරේ හතරවැන්නේ අධිපතිත්වය හිමි වෙනවා මේ රවි ග්‍රහයටම. ඉතින් හතරවැන්න හරහා සුඛය පිළිබඳ නිවේදනය වෙනවා. සුඛය ඊට අමතරව මනස මව පිළිබඳවත් යම් කිසි නිවේදනයක් තියෙනවා මේ හතරවෙනි භාවය හරහා. විශේෂයෙන් මේ සුඛය පිළිබඳ විමසුවොත් ඔබගේ භෞතිකව ඔබ ලෞකික ජීවිතයේ ඔබට භෞතිකව භාවිතා කරන සීළු සැප සම්පත් ගත කරන ඒ භාවිතා කරන දේවල් අපි මේ හතරවෙනි භාවයෙන් නිවේදනය වීමක් තියෙනවා. ඉතින් ඊට ඒ සඳහා යම් නැඹුරුවක් ඔබගේ තුල ඇති කරවන කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන්. විශේෂයෙන් මේ හතරවැන්නේ අධිපති ග්‍රහයා ලග්නගත වීමත් සමග ඔබගේ නැඹුරුව වැඩි වශයෙන් මේ වෙනුවෙන් ක්‍රියා කරවීමක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ මානසික සුවය උදෙසා මේ කාලය හැසිරවිය හැකි පැතිකඩකුත් තියෙන නිසා විශේෂයෙන් බණ භාවනා ආදී කටයුතු වලත් නිරත වීමේ හැකියාවකුත් පවතිනවා. මේ හතරවෙනි භාවයේ අධිපතිත්වයත් මේ රවි ග්‍රහයටම හිමි වෙලා තියෙන නිසා. මිථුන ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ තුන්වෙනි භාවයේ අධිපතිත්වය හිමිවන්නේ රවි ග්‍රහයට. ඉතින් මේ තුන්වෙනි භාවය හරහා ඔබගේ වීරිය, වික්‍රමය හරහා ක්‍රියාත්මක කරන දේවල්, ධෛර්යයෙන් ජවෙන් කරන දේවල්, විශේෂයෙන්ම හැකියාවන් කුසලතාවයන් ඔස්සේ සංනිවේදනය ඔස්සේ කරන දේවල් ගැන නිවේදනය වීමක් තියෙනවා. සෝහිරන් ගැන නිවේදනය වෙන්නේ තුන්වෙනි භාවයේ හරහායි. ඉතින් මේ තුන්වෙනි භාවයේ අධිපති රවි ග්‍රහයා ඔබගේ කේන්දරයේ වැය ස්ථානය වන 12 වෙනි භාවයට තමයි සංක්‍රාන්තිය සිදු කරලා තියෙන්නේ. මේ වැයවීම, හානිපාඩු, රෝහල්ගත වීම වගේ දේවල් කතා වෙන්නේ මේ 12 වෙනි භාවය ඔස්සේ. ඒ විතරක් නෙමෙයි විදේශගත වීම පවා නිවේදනය වීමක් පවතිනවා 12 වෙනි භාවය ඔස්සේ. ඉතින් ඔබ කෙටි විදේශ ගමන් බිමන් යන්න අපේක්ෂාවෙන් හිටියා නම් මේ කාලය ඊට යෝග්‍ය කාලයක් විදිහට ක්‍රියාත්මක කරවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔබගේ හැකියාවන් කුසලතාවයන් තරමක් දුරට අඩපණ කරන කාලයක් විදිහට, අලස ස්වභාවය මතු කරන කාලයක් විදිහට ඇති කරවන්න පුළුවන්. නමුත් ඔබගේ විවේකය නම් එතරම් දුරට ඔබට බලාපොරොත්තු වෙන සුවපාසු විවේකයක් ඔබට අත්විඳින්න වීමේ හැකියාවක් ඇති කරවන්නේ නැහැ. මොකද ඒ කූර ස්වභාවයකින් ඒ පැමිණීමත් සමග ඒ බලාපොරොත්තු වෙන යහපත් ස්වභාවයේ පැතිකඩයන් හහිමි කරවන
ආකාරයක් තමයි නිවේදනය කරන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඔබගේ විවේකයේ පිළිබඳව තරමක් දුරට සැලකිලිමත්ව ඔබගේ විවේකය ළඟා කරගන්න තරමක් දුරට කාර්යබහුලත්වය වැඩි වෙන්න පුළුවන්. කාර්යබහුලත්වය වැඩි වුණත් ඔබගේ විශේෂයෙන් වීර්යෙන් වික්‍රමයෙන් ධෛර්යයෙන් කරන වැඩවල යම්කිසි අඩුවක් පාඩුවක් ඇති කරවන්න පුළුවන්. ඉතින් කරන වැඩේ කරන්නම් වාලේ කරනවට වඩා විශේෂයෙන් උනන්දුවකින් වැඩවල නිරත වෙන්න පුළුවන් නම් මේ කාලේ ඇතිවිය හැකි ඒ අඩුපාඩුව මගහරවා ගන්නට ඔබට හැකියාවක් පවතිනවා ඔබගේ උත්සාහයෙන් සහිතව. විශේෂයෙන්ම තුන්වෙනි භාවය ආරා ඔබගේ උත්සාහයන් ගැනත් නිවේදනය වීමක් තියෙන නිසා. කෙසේ නමුත් වැයවීම පිළිබඳ විමසද්දී විශේෂයෙන් ඔබගේ වැය පාර්ශවයේ තරමක් දුරට සැලකිලිමත්ව ඉටු කරගත යුතු වෙනවා. මොකද කාලීනව ගත්තොත් කොතරම් ඔබ ආදායම් ලැබුවත් දැන් වර්තමාන තත්ත්වයේ උඩ යම් කිසි අයුරකින් ඒ වියදම් හරියට කළමනාකරණය නොකරගත්තොත් තරමක් දුරට ඔබ අපහසුතාවයට පත්වෙන පැතිකඩයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙන නිසා පොදුවේ සැමටම ඉතින් මේ විශේෂයෙන් මිථුන ලග්න හිමියන්ට මේ ඔබගේ තුන්වැනි භාවයේ අධිපති ග්‍රහයා රවි ග්‍රහයා සැප සම්පත් ගෙනලා දෙන මේ භෞතික සැප සම්පත් ගැන වග කියන රවි ග්‍රහයා 12 වෙනි තැන්පත් වීම හරහා යම් කිසි අයුරකින් ඒ ඇතිවිය හැකි අනර්ථකාරී තත්ත්වයන් වලින් අත් මිදෙන්නට ඔබ වග බලාගත යුතු වෙනවා මේ කාලය තුලදී. කටක ලග්නෙන් උපන් ඔබගේ දෙවෙනි භාවයේ අධිපතිත්වයේ දරන රවි ග්‍රහයා ඔබගේ ආදායම් ගැන කතා කරන අයස්ථානයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ මේ වෘෂභ රාශියට සංක්‍රාන්තිය සමග. ඉතින් ඒ අනුව ඔබගේ අරමුණු සඵල කරගන්නට ඔබගේ ප්‍රතිලාභයන් සහිතව ඔබගේ ලාභයන් උපයන්න පුළුවන් නාව ආදායම් මාර්ගයන් උපයන්න පුළුවන් ස්ථානයක තමයි රවි ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ විශේෂයෙන් මේ ධන ස්ථානයේ අධිපති ග්‍රහයා. ඉතින් ඒ අනුව එතනදී ධන යෝග තත්ත්වයක් ක්‍රියාත්මක වෙන පැතිකඩයක් තියෙනවා. කෙසේ නමුත් ඊට අමතරව අපි විමසද්දී තරමක් දුරට ඔබගේ වචනය පිළිබඳ නිවේදනය වීමක් පවතිනවා මේ දෙවැනි භාවයට අධිපතිත්වය හරහා. ඉතින් වචනය සහ ඒ හැකියාවන් භාවිතා කරගෙන ඔබගේ අරමුණු සඵල කරගන්නට යන වැඩ කටයුතු වලදීත් නිරත වෙන්න පුළුවන් ඊට යෝග්‍ය වූ කාලයක් විදිහට මේ කාලේ අපිට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ ධනය කියන පැතිකඩයෙන් බැහැරව අපි විමසද්දී. ඊට අමතරව අපි විමසද්දී මෙතනදී ඔබට සුවපහසු ආහාර ලැබීමේ හැකියාවක් පවතිනවා. ඒ වෙන වැඩ කටයුතු කිරීමේ හැකියාව එහෙම නැත්නම් තරමක් දුරට සමාජශීලීව කටයුතු කරන්න පුළුවන් ප්‍රිය සංഭാෂණ වලට සහභාගී වෙන්න පුළුවන් හැකියාවකුත් මේ හරහා නිවේදනය වෙලා තියෙනවා කටක ලග්නෙමියන්ට. විශේෂයෙන් ඔබගේ බාධක ස්ථානය වන 11 වෙනි භාවයට තමයි මේ රවි ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ. ඒ අනුව යම්කිසි අභියෝග බාධක පැමිණීමේ ප්‍රවණතාවයකුත් පවතිනවා. ඉතින් කෙසේ නමුත් ඒ අභියෝග වලට බාධක වලට නොබියව මූණ දෙමින් සාර්ථකව මූණ දෙමින් ඔබට ජයග්‍රහණය කරන්නට පුළුවන් ආත්ම ශක්තියත් මේ හරහාම ඔබට නිවේදනය වෙලා තියෙන නිසා ඒ තුලින් ලබන පන්නරය ඒ තුලින් ලබන අත්දැකීම් ඔස්සේ ඔබගේ ජයග්‍රහණය තාරු කරගන්නට අවශ්‍ය ආශිර්වාදය මම පසුව කියන ශාන්ති කර්මත් සමග ඔබට උපයෝගී කරගන්න පුළුවන් නම් ඊටමත් යෝගාන්දමින් සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා ඔබගේ ජීවිතයේ අරමුණු සඵල කරගන්නට. ඊට අමතරව අපි විමසද්දී ඔබගේ කුටුම්බය පිළිබඳ නිවේදනය වීමක් පවතිනවා දෙවෙනි භාවයේ ඔස්සේ. ඉතින් මේ දෙවෙනි භාවයේ ඒ ඔබේ පවුල තුල ඔබගේ කලත්‍රය සහ ඔබගේ දරුවන් සමග ඔබ වාසය කරන පවුල තුල ඒ සතුට ප්‍රීතිය සහිතව කාලය ගත කරන්න ඉතාමත් සුදුසු කාලයක් විදිහට මේ කාලයේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔබගේ උත්සාහයෙන්ම ඔබගේ දියුණුව පිණිස වැඩ කරන්නට පුළුවන් ඉතා විශිෂ්ට ධෛර්යයක් සහිත කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන් හැකියාවක් තියෙන නිසා කටක ලග්න හිමියන්ට මේ උදා වෙලා තියෙන මේ කාලය ඉතා යාපත් අන්දමින් ප්‍රයෝජනට ගන්නවා නම් සාර්ථකව ඉදිරියට ඔබගේ වැඩ කටයුතු සඵල කරගන්නට මෙහෙයවීමේ හැකියාවක් පවතිනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ රවි ග්‍රහයා සූර්යයා. ඉතින් මේ ලග්නාධිපති ග්‍රහයා ඔබගේ සෞඛ්‍ය පෞරුෂත්වය ගැන විශේෂයෙන් වගකීමක් තියෙනවා. ඒ විතරන්නේ මේ ලග්නය හරහා ආත්මය නිවේදනය කරනවා. මේ රවි ග්‍රහයත් ආත්ම කාරක ග්‍රහයා විදිහට අපි හඳුනා ගන්නවා. ඉතින් මේ ලග්නාධිපති ග්‍රහයා ඔබගේ කේන්දරයේ කේන්ද්‍ර ස්ථානයක් වන කර්මස්ථානයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ 10 වෙනි භාවයේ. ඉතින් ඒ හරහා ඔබගේ වෘත්තීය සම්බන්ධ දේවල් ඔබ කරන කුමන හෝ වැඩ කටයුත්තක් එහෙම නැත්නම් ඔබගේ ඒ කරන කාර්යයන් සඵල කරගන්නට අවශ්‍ය නැඹුරුව සහිතව කාලය ගත කරන්නට පසුබිම සකස් කරන වාතාවරණයක් තමයි අපිට දකින්නට පුළුවන් හැකියාවක් තියෙන්නේ මේ 10 වෙන්නේ ගත කරන කාලය තුල. කෙසේ නමුත් මේ 10 වෙන්නේ රවි ග්‍රහයාගේ තැන්පත් වීමත් සමගම විශේෂයෙන් සිංහ ලග්න හිමියන්ට
රවිග්‍රහයාගේ තවත් බලවත් ස්වභාවයක් ඇති කරනවා. ඒ දිග්බල ස්වභාවය ඔස්සේ ඔබගේ වෘත්තීය කටයුතු වල ඔබගේ රැකියා කටයුතු වල එහෙම නැත්නම් ඔබ විශේෂ ගමන් බිමන් මුදලක් අපේක්ෂාවෙන් ආර්ථික දියුණුවක් අපේක්ෂාවෙන් ඔබ යම් ගමනක් බිමනකට යෙදෙනවා නම් එයින් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. ඔබගේ අරමුණු සඵල කරගන්න පුළුවන් වාතාවරණයක් සකස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා එයින් ප්‍රයෝජන ගන්නවා නම් වඩා හොඳයි. ඒ සඳහා ඔබට පුළුවන් නැගෙනහිර දිශාව මුල් කරගෙන ඒ ගමන් බිමන් පිටත් වෙන්නට එහෙම නැත්නම් ඒ වැඩ කටයුතු ඉටු කරන්නට. ඊට අමතරව වෘත්තීයේ ඒ ඉහළ සාර්ථකත්වය ඉහළ ජයග්‍රහණයන් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාව තියෙන නිසා ඔබගේ නායකත්වයේ ගුණාංග වර්ධනය කරගෙන කණ්ඩායම් වැඩ තුලදී පවා ඔවුන් මෙහෙයවමින් පරිපාලනය කරගනිමින් ඔබගේ අරමුණු සඵල කරගන්නට ඔබ කරන වැඩ කටයුතු වලදී ඒ ප්‍රයත්නය සාර්ථක කරගන්න ඔබ කරන වැඩ කටයුතු වලදී විශිෂ්ට දියුණුවක් සාර්ථකත්වයක් බලාපොරොත්තු වීමේ කාලයක් විතර තමයි මේ කාලේ අපිට දකින්නට පුළුවන් හැකියාවක් තියෙන්නේ සිංහ ලග්න හිමියන්ට. කන්‍යා ලග්න හිමියන්ට වෘෂභ රාශියට සූර්යාගේ සංක්‍රාන්තිය සමග ඔබගේ කේන්ද්‍රයේ 9 වෙනි භාවයට තමයි එම තැන්පත් වීම සිදු වෙන්නේ. ඉතින් ඒ අනුව රවිග්‍රහයාගේ 9 වෙනි තැන්පත් වීම හරහා විශේෂයෙන් එම ස්ථානයට කාරක ස්වභාවයන් විදිහට අපි හඳුන ගන්න පියා විශේෂයෙන් රවිග්‍රහයා හරහා පියාත් නිවේදනය කරනවා. 9 වෙනි භාවය හරහත් පියා නිවේදනය කරනවා. ඉතින් ඒ අනුව ඒ කියපු කාරණා කෙරෙහි යම්කිසි අයාපත් අන්දමින් ක්‍රියාත්මක වීමක් දකින්නට පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන් ඔබගේ පියා හා සම්බන්ධ වැඩ කටයුතු වල විශේෂ කාලය කැපකිරීමක් එහෙම නැත්නම් ඔහු වෙනුවෙන් ඔබ තරමක් දුරට වේසමාංශි වෙන තත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නැත්නම් පියාගේ වැඩ කටයුතු සම්බන්ධව ඔබ විශේෂ සැලකිල්ලක් දක්විය යුතු කාලයක් විදිහට මේ කාලය සඳහන් කළ යුතු වෙනවා. ඊට අමතරව පියාට සමානවම ඔබ පියා හා සමානව සලකන අය එහෙම නැත්නම් ඔබගේ ආයතන ප්‍රධානීන් කෙරෙහිද මේ යම් අයුරින් බලපෑම් කිරීමේ හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් ඔබගේ මේ 12 වෙනි අධිපතිත්වයේ හිමි රවිග්‍රහයා 9 වෙනි තැන්පත් වීමත් එක්ක විශේෂයෙන් වැයවීම පිළිබඳවත් නිවේදනය වීමක් තියෙනවා. ඒ අනුව ඔබගේ ආගමික වැඩ කටයුතු වලට යම් කිසි මුදලක් වැය වෙන තත්වයක් කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා රවිග්‍රහයා ඔබගේ කේන්ද්‍රයට සාපේක්ෂව ඒ 9 වෙනි ගත කරන කාලය තුල. ඊට අමතරව විදේශගත වීම සම්බන්ධව ඔබ උත්සාහයක නිරත වෙන අයෙක් නම් විශේෂයෙන් ඒ කටයුතු සඵල කරගන්නට අවශ්‍ය ආශිර්වාදාත්මක පැතිකඩයන් නැඹුරුවක් ඇති කරන කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන්. මොකද 12 වෙනි කියන්නේ විදේශය පිළිබඳ අපි විමසන භාවය. ඒ අධිපතිග්‍රහයා ඒ වාග්ය පුණ්‍ය ස්ථානයේ ගත කරන කාලය තුල දීර්ඝ ගමන් බිමන් ගැන කතා කරන 9 වෙනි භාවයේ ගත කරන කාලය තුල ඊට අදාළ පැතිකඩයන් සහ ඊට අවශ්‍ය ආශිර්වාදය ගෙන දෙන්න පැත්තක් නිවේදනය කරන නිසා ඒ වෙනුවෙන් ඔබ වැඩ කටයුතු කරනවා නම් ඒ සඵලතාවයක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා විශේෂයෙන් මේ 9 වෙනි ගත කරන කාලය තුලදී. ඊට අමතරව විශේෂයෙන් ඔබගේ ආගම දාමට සම්බන්ධව යම් කිසි අයුරකින් වැඩි නැඹුරුවක් ඇති කරන පැතිකඩ නිර්මාණය වෙනවා. දුර බෑර පූජනීය ස්ථාන වලට ගොස් වැඳුම් පිදුම් කිරීමට යම් ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන් හැකියාවකුත් තිබෙන නිසා ඊටමත් යහපත් අන්දමින් ඔබගේ වැඩ කටයුතු කරන්නට පුළුවන්, ධාර්මිකව කාලය ගත කරන්න පුළුවන්, ඔබගේ අරමුණු වෙනුවෙන් ඔබගේ වැඩ කටයුතු මෙහෙවන්න පුළුවන්, පෙරපින් ඉස්මතු කරගන්න පුළුවන් කාලයක් විදිහටත් මේ කාලය දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා කන්‍යා ලග්න හිමියන්ට. තුලා ලග්නයෙන් උපන් ඔබගේ දුෂ්ට ස්ථානයක් විදිහට අපි හඳුන ගන්න 8 වෙනි භාවයට තමයි රවිග්‍රහයාවත් සූර්යයා ගෝචරය කරලා තියෙන සංක්‍රාන්තිය සිදු කරලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවයේ අධිපතිත්වය හිමිවන්නේ මෙම සූර්යයාටමයි. ඉතින් 11 වෙනි භාවය හරහා නව ආදායම් ප්‍රතිලාභයන් එහෙම නැත්නම් සමාජීය ක්‍රියාකාරීත්වයන් වැඩිමල් සොයුරන් ගැන නිවේදනය වීමක් තියෙනවා. ඔබගේ අරමුණු සඵල කරගන්න ඔබ කරන වැඩ කටයුතුත් මේ 11 වෙනි භාවය හරහා තමයි නිවේදනය කරනු ලබන්නේ. ඉතින් ඒ ආශ්‍රිතව අපි විමසද්දි විශේෂයෙන් පූර්ව ජන්මයන්හි කළද අකුසල ක්‍රියාවන් හේතුවෙන් ඇතිවිය හැකි අනර්ථකාරී සිදුවීම් හාම්බෙන් හදිසියේ සිදුවෙන සිදුවීම් අපිට හඳුනා ගන්න පුළුවන් 8 වෙනි භාවය හරහා. ඉතින් එම ස්ථානෙට මෙම ස්කූර් ග්‍රහයක විතර අපි හඳුනා ගන්න රවිග්‍රහයා සතුරු බලයකින් දුබල බලයකින් පැමිණීම හරහා යම් කිසි අයුරකින් අනර්ථකාරී සිදුවීමේ ප්‍රවණතාවයක් තියෙන නිසා කල්පනාකාරීව ඔබ මේ කාලය ගත කළ යුතු වෙනවා.
හදිසියේ සිදුවෙන සිදුවීම් සිදුවෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ හයාපත් අන්දමින් ඊට වෙන්න පුළුවන් ප්‍රවණතාවයකුත් තියෙනවා. කෙසේ නමුත් 11 වෙනි භාවය අපි යහපත් භාවයක් විදිහට අපි සලකනවා. ඉතින් මේ භාවයේ අධිපති ග්‍රහයා විදිහට මේ 8 වෙනි භාවයට ප්‍රවිෂ්ඨ වීම සමගම විශේෂයෙන් ආදායම් පිළිබඳව විමසන්නේ 11 වෙනි භාවය හරහා හදිසියේ සිදුවෙන සිදුවීම් 8 වෙනි භාවය හරහා නිවේදනය කරන නිසා හදිසියේ ලැබෙන ආදායම් ලාභයන් ගැන කතා කරන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලේ අපිට දකින්නට පුළුවන් හැකියාව තියෙන නිසා හදිසියේ ලැබෙන ධන වාසනා වගේ තත්ත්වයන් උනත් ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. විශේෂයෙන් තුලා ලග්න හිමියන්ට මේ රවි ග්‍රහයා 8 වෙනියේ ගත කරන කාලය තුලදී. මීට අමතරව ඔබගේ ආයුෂ පිළිබඳවත් යම් කිසි නිවේදනය වීමක් මේ 8 වෙනි භාවය හරහා නිවේදනය කරන නිසා විශේෂයෙන් ඔබගේ ආත්ම පොදුවේ නයිසර්ගික ආත්ම කරගාය 8 වෙනියේ නිවේදනය වීමත් සමගම ඔබගේ ඒ ආයුෂ සම්බන්ධව සෞඛ්‍ය සම්බන්ධව යම් ගැටලුකාරී තත්ත්වයන් නිවේදනය වීමක් වෙන්න පුළුවන්. අවමන් ඔබගේ ආත්මය පීඩා කරන දෙන පැතිකඩ නිර්මාණය වෙන්න පුළුවන්. අවමන් ලැබීම එහෙම නැත්නම් සෞඛ්‍ය ආඩපන වීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ප්‍රවණතාවයකොත් නිසා ඒ පිළිබඳව සැලකිලිමත්ව මේ කාලය ගත කළ යුතු වෙනවා නම් කරන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. විශේෂයෙන් ආයුෂ වර්ධනය පිණිස ඔබ යම් හෝ කුමන හෝ වැඩ කටයුතු වල නිරත වෙනවා නම් වඩාත් යෝග්‍යයි. කෙසේ නමුත් ඔබ රවිට අයත් රවි ග්‍රහයට අයත් දශාවක් ගත කරන අයෙක් නම් විශේෂයෙන් වැඳුම් පිදුම් ශාන්ති කර්ම වල යෙදෙමින් මේ කාලයත් ගත කරන්න පුළුවන් නම් ඊටමත් යෝග්‍ය උපදේශක් විදිහට මට ලබා දෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. වෘශ්චික ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ කේන්ද්‍ර ස්ථානයකට අධිපතිත්වයක් හිමි. එහෙම නැත්නම් ඔබගේ 10 වැනි භාවයේ අධිපතිත්වය හිමි රවි ග්‍රහයා තවත් කේන්ද්‍ර ස්ථානයක් වන 7 වෙනි භාවයට තමයි සංක්‍රාන්ති සිදු කරලා තියෙන්නේ. ඉතින් මේ 10 වෙනි භාවයේ කර්මස්ථානය විදිහට අපි හඳුන ගන්නවා. ඔබගේ වෘත්තීය රැකියාව එහෙම නැත්නම් ඔබ කරන කුමන හෝ කාර්යයක් අපි මේ 10 වෙනි භාවය හරහා තමයි නිවේදනය කරනු ලබන්නේ. ඉතින් මේ 10 වෙනි භාවයේ අධිපති ග්‍රහයා ලෝකයා සමග කටයුතු කරන එමෙන්නත ඔබගේ ව්‍යාපාර කටයුතු ඔබ හවුලේ කරන වැඩ කටයුතු එමෙන්නත ඔබගේ විවාහය ගැන කතා කරන 7 වෙනි භාවය පිළිබඳ 7 වෙනි භාවයේ නැමැති ස්ථානයේ තමයි රවි ග්‍රහයා සංක්‍රාන්ති සිදු කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව බලද්දී විශේෂයෙන් ව්‍යාපාර තුලදී එමෙන්නත ඔබගේ හවුලේ වැඩ කටයුතු කරද්දී ඒ කටයුතු වලින් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් විවාහය තුලදී ඒ හරහා ඔබට ඒ වෙනුවෙන් කරන වැඩ කටයුතු ඒ අවශ්‍ය පසුබිම අවශ්‍ය විවාහයේ පැවැත්මට අදාළ වැඩ කටයුතු වලට අදාළ කාර්යයන් ඉටු කරන්නට ඉතාමත් යෝග්‍ය වූ කාලයක් විදිහට මේ කාලය දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔබගේ ව්‍යාපාර දියුණුවක් ඇති කරගන්නට ව්‍යාපාරය ඔස්සේ ඔබගේ වැඩ කටයුතු සඵල කරගන්නටත් ඉතාමත් යහපත් වූ කාලයක් නිසා මේ කාලය වෘශ්චික ලග්න හිමියන්ට ඔබගේ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් ඉතාමත් හොඳ කාලයක් විදිහට දකින්නට පුළුවන් හැකියාව තියෙනවා. කෙසේ නමුත් ඔබගේ ඒ වෘත්තීය කුසලතාවය, වෘත්තීය හැකියාව, ඒ ධෛර්යය, ශක්තිය, එම නිපුණත්වය ලෝකයා හමුවේ ගෙනියන්නට පුළුවන් හොඳ අවස්ථාවක් නිර්මාණය කරලා දීලා තියෙනවා වෘශ්චික ලග්න හිමියන්ට සූර්යා වෘෂභ රාශිය තුල ගත කරන කාලය තුලදී. ඉතින් ඊට අමතරව විශේෂයෙන් ප්‍රිය සංഭാෂණ වලට යන්නට එන්නට පුළුවන් හැකියාව පවතින්න පුළුවන්. වැඩිපුර යාළු මිත්‍රයන් ආශ්‍රය කරන පැතිකඩයන් නිර්මාණය වෙන්න පුළුවන්. වෘත්තීය පැතිකඩයන් වල නව සබඳතා ගොඩනගා ගන්න පැතිකඩයන් නිර්මාණය වෙන්න පුළුවන්. වෘත්තීය තුල නව වැඩ කටයුත්තකට ආරම්භයක් ගෙනල් දෙන කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන් නිසා වෘශ්චික ලග්න හිමියන්ට නව ආරම්භයක් සහිතව වැඩ කරන්නට පුළුවන් අවශ්‍ය තමත් යෝග්‍ය පරිසරයක් ගෙනලා දෙන කාලයක් විදිහට තමයි මේ කාලය දකින්නට පුළුවන් වන්නේ. ධනු ලග්නෙන් උපන් ඔබගේ 9 වෙන්නේ අධිපතිත්වය එමෙ නැත්නම් පුණ්‍ය ස්ථානයේ අධිපතිත්වය හිමිවන්නේ රවි ග්‍රහයට. ඉතින් මේ 9 වෙන්නේ අධිපති රවි ග්‍රහයා එවත් සූර්යා ඔබගේ කේන්ද්‍රයේ 6 වෙනි භාවයට තමයි ගෝචරය කරලා තියෙන්නේ. 6 වෙනි භාවය හරහා සතුරන් රෝග පිළිබඳව කතා කරනවා. විශේෂයෙන් ඔබගේ ණය වීම, ඔබගේ යටහත් සේවකයන් ගැන කතා කරන්නේ මේ 6 වෙනි භාවයේ හරහා. විශේෂයෙන් මේ 6 වෙනි භාවයේ දුෂ්ට ස්ථානයක් විදිහට අපි හඳුන ගන්නවා. විශේෂයෙන් අපිට පැමිණෙන අභියෝග, සතුරු කරදර පිළිබඳ නිවේදනය වීමක් පවතින නිසා. කෙසේ නමුත් ඔබගේ පුණ්‍ය ස්ථානයේ අධිපති මේ රවි ග්‍රහයා 6 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඔබගේ ධාර්මික වැඩ කටයුතු වෙනුවෙන් යම් කාර්යයක් කිරීමේ හැකියාව පවතිනවා. ඒ වෙනුවෙන් කුමන හෝ වැඩ කටයුත්තකට සම්බන්ධ වීම, දායක වීම මේ කාලෙදී දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි
ඔබගේ පෙර කුසලය ඔස්සේ ඔබගේ දෛනික වැඩ කටයුතු සඵල කරගන්නට දෛනික ආදායම උපයන්නට අවශ්‍ය මාවත සකස් කරගන්නට අවශ්‍ය ආශිර්වාදේ ගෙනල්ලා දෙන කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන්. විශේෂයෙන් ඔබ ණය බාරකින් හිර වෙලා හිටියා නම් එතනින් මිදෙන්නට අවශ්‍ය මාවත සකස් කළ දෙන්නේ පෙර කුසලයන් ඉස්මතු කළ දෙන කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් හැකියාව තියෙනවා. රෝග පිළිබඳ විමසද්දිත් එසේමයි. ඉතින් මේ රෝගයන් වලින් මිදෙන්නට අවශ්‍ය පෙර කුසලයන් ඉස්මතු වෙන කාලයක් විතර මේ කාලේ දකින්නට පුළුවන් නිසා ඒ වෙනුවෙන් කුමන හෝ වැඩ කටයුත්තකට ඔබ සම්බන්ධ වෙන්න පුළුවන් නම් කුමන හෝ ආගමික වැඩ කටයුතු වල කුමන හෝ වත්පිළිවෙත් වල සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඊටමත් විශිෂ්ට ප්‍රතිඵල අත්විඳින්න පුළුවන් හැකියාව සහිත කාලයක් විතර දකින්නට පුළුවන්. කෙසේ නමුත් සතුරන් මර්ධනය කරගෙන ඔබගේ ජයග්‍රහණය උදෙසා ඔබගේ වැඩ කටයුතු මෙහෙවන්න අවශ්‍ය ධෛර්ය, ශක්තිය, වීරිය සහිත මනා පරිපාලනකින් යුතුව වැඩ කරන්නට පුළුවන් කාලයක් විදියටත් මේ කාලේ දකින්නට පුළුවන් හැකියාව තියෙන නිසා ඒ අභියෝග මැඩගෙන අත්දැකීම් සහිතව තවත් පරිණතභාවයට පත් වෙමින් ඔබගේ සඵලතාවය උදෙසා ගමන් කරන්නට ඔබගේ වැඩ කටයුතු මෙහෙවන්නට පුළුවන් ආශිර්වාදාත්මක කාලයක් විදිහට තමයි මේ කාලේ අපිට දකින්නට පුළුවන් වන්නේ ධනු ලග්න හිමියන්ට. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ පස්වෙනි භාවය එහෙම නැත්නම් පෘථ ස්ථානයේ ඔබගේ ශිෂ්‍යයන්, දරුවන්, එහෙම නැත්නම් ඥාන ශක්තියෙන් වැඩ කරන ඒවා, මතක ශක්තියෙන් වැඩ කරන ඒවා, ශාස්ත්‍රීය වැඩ කටයුතු ගැන කතා කරන, ආදරය, ප්‍රේමය ගැන කතා කරන, හැඟීම් ගැන කතා කරන පස්වෙනි භාවයේ තමයි රවි ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ මේ සංක්‍රාන්තියත් සමග. ඊට අමතරව ඔබගේ කේන්දරයට සාපේක්ෂව ඔබගේ කේන්දරයේ දුෂ්ට ස්ථානයක් විදිහට අපි හඳුනා ගන්න 8 වෙනි භාවයේ අධිපතිත්වයත් හිමි වෙනවා රවි ග්‍රහයට. ඒ හරහා ඔබගේ ආයුෂ පිළිබඳව නිවේදනය වීමක් එහෙම නැත්නම් පෙර අකුසලයන් ඔස්සේ ගෙනෙන ආගන්තුක කරදර බාධක ගැනත් අපි මේ 8 වෙනි භාවය හරහා නිවේදනය වෙනවා. හදිසියේ වෙන සිදුවීම් පවා මේ 8 වෙනි භාවයේ ඔස්සේ තමයි නිවේදනය කරන්නේ. ඉතින් ඒ අනුව විමසද්දී විශේෂයෙන් ඔබගේ ඒ 5 වෙනි භාවයට සාපේක්ෂව විමසද්දී ඔබගේ වැඩ කටයුතු වලට එහෙම නැත්නම් ඔබගේ ශාස්ත්‍රීය වැඩ කටයුතු වලට යම්කිසි අයුරකින් ආගම දාම සම්බන්ධ කරගෙන කරන වැඩ කටයුතු වලට නියැලෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඔබගේ ඒ මතක ශක්තිය වර්ධනය කරගන්නට එහෙම නැත්නම් ශාස්ත්‍රීය කටයුතු වල වර්ධනයක් උදෙසා යම් ඔබ දෙවි දේවතාවුන් වන්දනාමාන කරනවා නම් ඒ දෙවි දේවතාවුන්ට අදාළ මන්ත්‍ර භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔබට ඒ වැඩ කටයුතු සඵලතාවය උදෙසා බෞද්ධවත් පිළිවෙත් කරන අයෙක් නම් ඒ ආශිර්වාදාත්මක පිරිත් සජ්ජායනා කරමින් ඔබගේ වැඩ කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔබ වාද්‍ය භාණ්ඩ වාදනය කරන අයෙක් නම් එහෙම නැත්නම් සංගීතයට යම් කිසි ඇලුම් කරන අයෙක් නම් ඒ වෙනුවෙන් ඔබගේ ශාස්ත්‍රීය කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලය දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔබගේ දරුවන් පිළිබඳ වැඩ කටයුතු කිරීමේදී ඔබගේ ශිෂ්‍යයන් සමග වැඩ කටයුතු කිරීමේ ඔවුන්ව අනවශ්‍ය විදියට මෙහෙවන්න යන අනදෙන්න පෙළඹෙන ස්වභාවයන් නිර්මාණය වීමක් තියෙන නිසා තරමක් දුරට දැඩි පාලනයකින් යුතුව ඔවුන් අසුරවන්න කටයුතු යෙදෙන කාලයක් විදිහට දකින්න පුළුවන් නිසා ඒ පිළිබඳ පමණක් සැලකිලිමත් වෙමින් තරමක් දුරට ඉවසිලිවන්තව ඔවුන් ඊටමත් ඔවුන්ට සුදුසු ආකාරයෙන් යම් කිසි අයුරකින් ඔවුන් වෙනුවෙන් කටයුතු කරනවා නම් වඩාත් යෝග්‍යයි. කෙසේ නමුත් අදිසියේ සිදුවෙන සිදුවීම් හරහා ඔබගේ අනාගතයේ වෙනස් වෙන අවස්ථාවන් නිර්මාණය වීමක් මේ හරහා නිවේදනය කළා තියෙන නිසා මේ කාලය ටිකක් සමප්‍රතිඵල සහිතව ඔබගේ වැඩ කටයුතු සැලසුම් කරනවා නම් වඩාත් යෝග්‍යයි. ඔබගේ වැඩ කටයුතු අදාළ නොවි ඉදිරියට ඒකාකාරීව පවත්වා ගන්නට. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ 7 වැනි අධිපතිත්වයේ හිමිවන්නේ සූර්යයවත් රවි ග්‍රහයට. ඉතින් 7 වැනි හරහා ලෝකයා සමග ගනුදෙනු කිරීම, හවුලේ වැඩ කටයුතු, විවාහය, ව්‍යාපාර වගේ දේවල් ගැන කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ලෝකයා සමග අන් අය සමග ඔබ ඇති කරගන්නා එකඟතාවයන් මේ 7 වෙනි භාවය හරහා නිවේදනය කරනවා. ඉතින් එම 7 වෙනි භාවයේ අධිපති ග්‍රහයා තවත් කේන්ද්‍ර ස්ථානයක් වන 4 වෙනි භාවයට තමයි සංක්‍රාන්ති සිදු කරලා තියෙන්නේ. මේ 4 වෙනි භාවය ඔස්සේ සැපේ සුඛය ගැන කතා කරනවා. ඉතින් මේ රවි ග්‍රහයා අපි මුලින්ම කතා කරා රාජ්‍යකාරක ග්‍රහයා කියන රජුරුව ගැන කතා කරන. ඉතින් රජුරුව කියන්නේ ටිකක් සැපවත්ව සුඛෙන් කටයුතු කරන එක්කෙනෙක්. ඉතින් මේ 4 වෙනි භාවයට තැන්පත් වීමත් එක්ක ඔබ තරමක් දුරට වෙන්දට වඩා සුවය සැපය හොයන කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන්. ඒ සඳහා අන් අයව පීඩාවට පත් කරමින් හෝ ඔබගේ ඒ සුඛය සොයන්නට
පෙළඹෙන කාලයක් විදිහට දකින්නට පුළුවන්. විශේෂයෙන් අපි කිව්වොත් ඔබට තරමක් දුරට විවේක සුවයෙන් ඔබට සැපයෙන් ගෙදරට වෙලා රූපවාහිනී නරඹමින් ඉන්න අවශ්‍ය නම් ඔබට ගෙදර අනිත් අයගෙන් උදව් උපකාර අවශ්‍ය වෙයි. ඔබට ටිකක් අලසකමක් ඇති වෙයි. ඔබට වතුර එක ළඟට ගෙනලා දෙන්න වෙයි. ඔබගේ කෑම එක ළඟට ගෙනන්න ඔය වගේ සිතුවිලි ඔබට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ අනිත් අය පරිපාලනය කරන්න ඔබ අනිත් අයට අණ දෙන්න මේ ඇති කරන පැතිකඩයන් එන්න පුළුවන්. ඒ ඔස්සේ යම්කිසි අනර්ථකාරී සිදුවීම් සිදු වෙන්න පුළුවන්. ආන්තර සමතතාවය කෙරෙහි හයාපත් අන්දමින් බලපෑම් කරන්න පුළුවන් පැතිකඩයන් තියෙන නිසා ඒ පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නට. කෙසේ නමුත් ඒ සැපේ සුඛය ඔබ මනා ලෙස පරිභෝජනය කරනවා නම් මේ කාලයේ ඊටමත් යාපත් වූ හන්දමින් කටයුතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව ව්‍යාපාර තුලින් ලෝකයේ සමග කටයුතු කිරීමේදී හවුලේ වැඩ කටයුතු කිරීමේදී ටිකක් ඔබගේ මානසික සුවය පවත්වා ගැනීමෙන් කටයුතු කරන්නට පුළුවන් හැකියාවකුත් පවතිනවා. විශේෂයෙන් විවාහය තුළදී පවා ඒ විවාහය තුළදී අවශ්‍ය ඒ විවාහ ජීවිතයේදී අවශ්‍ය අනිකුත් ඒ භෞතික වස්තුන් එක්රැස් කරගැනීමෙන් කටයුතු කරන්නට අවශ්‍ය පැතිකඩයන් වාතාවරණයක් මේ ඔස්සේ නිර්මාණය වෙලා තියෙන නිසා කෙසේ නමුත් ඔබගේ භෞතික ලෞකික ජීවිතයේ දියුණුව උදෙසා වැඩ කරන්නට පුළුවන් ඉතා සුදුසු කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයට සාපේක්ෂව තුන්වෙනි භාවයට තමයි රවි ග්‍රහයා සංක්‍රාන්තිය සිදු කරලා තියෙන්නේ. මේ තුන්වෙනි භාවයේ උපචය ස්ථානය. ඉතින් සතුරු බලයකින් ඒ කූරගායක තැන්පත් වීමත් සමග තරම දුර ශාස්ත්‍රීයව යෝග්‍ය පැතිකඩයක් තමයි නිවේදනය කරලා තියෙන්නේ. විශේෂයෙන් අන් අයගේ උදව් උපකාර සහිතව ඔබගේ වැඩ කටයුතු ජයග්‍රහණය උදෙසා මේවන්න පුළුවන් හැකියාවක් කුසලතාවයක් ඒ ඔස්සේ නිර්මාණය වෙනවා. කෙසේ නමුත් ධෛර්යයෙන් ශක්තියෙන් වීරියෙන් ජවයෙන් යුතුව වැඩ කරන්නට අවශ්‍ය පැතිකඩයන් ඒ ඔස්සේ නිර්මාණය වෙන නිසා ඊටමත් යෝග්‍ය වාතාවරණයක් ඒ ඔස්සේ නිර්මාණය කළ දීලා තියෙන ඔබගේ වැඩ කටයුතු සඵලතාවය උදෙසා. ඊට අමතරව ඔබගේ කේන්දරයේ තවත් උපචය ස්ථානයක් වන 6 වෙනි භාවයේ අධිපතිත්වයත් හිමි වෙනවා මේ රවි ග්‍රහයාට. ඉතින් ඒ අනුව විමසද්දිත් සතුරු මර්ධනය කරගන්න සතුරන් මර්ධනය කරගනිමින් ඔබගේ ජයග්‍රහණය උදෙසා වැඩ කටයුතු මෙහෙයවන්නට පුළුවන් හැකියාවක් දක්ෂතාවයක් ජවයක් මේ කාලය පුරාවටම අපිට දකින්න පුළුවන් හැකියාව තියෙනවා. කෙසේ නමුත් රෝග පිළිබඳවත් යම් නිවේදනයක් පවතින නිසා මේ 6 වෙනි භාවයේ අධිපතිත්වය සමග විශේෂයෙන් අත් සම්බන්ධ රෝග, හෘදය සම්බන්ධ රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින්න පුළුවන් මීන ලග්නෙමියන්ට රවි ග්‍රහයා වෘෂභ රාශියේ ගත කරන කාලය තුලදී. ඊට අමතරව අපි විමසද්දී ඔබගේ හැකියාවන් කුසලතාවයන් ඔස්සේ වැඩ කටයුතු කිරීමේදී නව ගැටලු මතුවෙන්න පුළුවන්. නව සතුරු කරදර ඇති වෙන්න පුළුවන් හැකියාවක් පවතින නිසා තරමක් දුරට අන් අයව පීඩාවට පත් නොවන අන්දමින් ඔබගේ වැඩ කටයුතු මේවන්න පුළුවන් නම් අනවශ්‍ය ගැටලු ආරවුල් මතු නොකරගෙන ඔබගේ වැඩ කටයුතු මේ ඉටු කර ගන්නට පුළුවන්. ඔබගේ ඒකාකාරීව ගමන් කරන්න පුළුවන් හැකියාවක් හදා ගන්නට පුළුවන් අවස්ථාවන් ඔබට නිවේදනය කළා තියෙනවා. කෙසේ නමුත් එම තත්ත්වයන් මර්ධනය කර ගැනීමෙන් ජයග්‍රහණය උදෙසා ඔබට කටයුතු මෙහෙයවීමේ හැකියාව පවතින නිසා ඊටමත් ජයග්‍රාහී ලෙස ඔබගේ වැඩ කටයුතු සඵල කරගත් කාලයක් ලෙස මේ කාලය දකින්නට පුළුවන් හැකියාවක් තියෙන නිසා මීන ලග්න හිමියන්ටත් මේ රවි ග්‍රහයා තුන්වැන්නේ ඒ ගත කරපු කාලය ඊටමත් වාසනාවන්ත කාලයක් විදිහට දකින්න පුළුවන් හැකියාවක් පවතිනවා. හොඳයි, ඒ බැලුවේ සූර්යයවත් රවි ග්‍රහයා වෘෂභ රාශියේ සංක්‍රාන්තියත් සමග කෙසේද ඔබගේ ලග්නයට බලපෑම් කරන්නේ කියලා. ඉතින් ඒ අතරින් අපි විමසද්දී විශේෂයෙන් දුෂ්ට ස්ථාන විදිහට අපි හඳුනා ගන්න පොදුවේ 6-12 වැනි ස්ථානවල මේ රවි ග්‍රහයා මේ අවස්ථාවේ සංක්‍රාන්තිය සමග ඇති කරන ලග්න මොනවාද කියන එක අපි විමසුවොත් මිථුන ලග්නය, තුලා ලග්නය සහ ධනු ලග්නය හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ ලග්න වලට අමතරව ඔබ රවිගේ මහ දශාවක් ගත කරනවා නම් එමෙ තාතුරු දශාවක් ගත කරනවා නම් ඊට අමතරව ඔබගේ කේන්ද්‍රයේ 6-12 වැනි ස්ථානයක රවි ග්‍රහය තැන්පත් නම් අපලකාරී අන්දමින් මේ රවි ග්‍රහය ඔබට ක්‍රියාත්මක වෙනවා නම් මේ හිත කියන ශාන්ති කර්මවල යෙදීමේ හැකියාවක් ඔබට පවතිනවා. ඒ සඳහා ඔබට පුළුවන් රවි ග්‍රහයට එමත් සූර්යයාට ආයත් දිනය ලෙස අපි හඳුනාගන්නේ ඉරිදා දවස භාවිතා කරන්න. ඉරිදා රවි හෝරාව පවතින 6-7 අතර කාලය, එහෙම නැත්නම් රාත්‍රී 8-9 අතර කාලයේ පුද පූජාවන් සඳහා භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා ඔබට පුළුවන් ඉඹුල් වෘක්ෂය භාවිතා කරන්නට. ඊට අමතරව බෞද්ධ පත් පිළිවෙත් වල යෙදෙනවා නම් බෝධි පූජා පවත්වා එම රවි හෝරාවට අදාළ වේලාවන්හි පුද පූජාවන් පවත්වා ඔබගේ
ඒ පවතින රවිගායාගේ අපල වලින් මිදෙන්නට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා තවත් අමතරව අපිට පුළුවන් නැගින දිශාවට ගිතෙල් පානක් දැල්වලා ආශිර්වාද පැතීමේ හැකියාවකුත් තියෙනවා. දෙවි දේවතාවුන් වහන්සේලා පුදනවා නම් ඊශ්වර දෙවියන්ට ශිව දෙවියන්ට වැඳුම් පිදුම් කිරීම මේ සඳහා යෝග්‍ය ලෙස සඳහන් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඇවතුම් පැවතුම් විදිහට විමසද්දී ඔබගේ පියාට පියා හා සමාන අයට ආයතන ප්‍රධානීන්ට සැලකුම් කිරීම වැඳුම් පිදුම් එහෙම නැත්නම් ගෞරව බහුමාන දැක්වීම අන් අයටත් ඉතාමත් ගෞරවයෙන් යුතුව කතා බස් කිරීම ගෞරවයෙන් යුතුව ලෝකයා සමග කටයුතු කිරීම ආවමන් නොකිරීම වගේ දේවල් හැවතුම් පැවතුම් විදියට දක්වන්නට පුළුවන්. විශේෂයෙන් උමුතු අයට ඇස් සඳ අයට ඔබට හැකියාවරින් අප උපස්ථාන කිරීම ඔවුන්ට ඖෂධ සඳහා බේතෙත් ලබා දීම වගේ දේවලුත් මේ සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන් ශාන්ති කර්ම විදියට භාවිතා කරන්න පුළුවන් හැවතුම් පැවතුම් විදියට සඳහන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම හියතකී රවි හෝරාවේ ඊරිදා දිනේ ඔබ කරන පුද පූජා සඳහා ඔබට පුළුවන් රවිගායාගෙන් එළඹෙන අපල වලින් මිදෙන්නට මේ කියන ස්තෝත්‍රය භාවිතා කරන්න. ප්‍රජාකුස්ම සංකාශං කාශ්‍යප්‍යම් මහදුතියම් තමෝරි සර්ව පාපක් නම් ප්‍රණතෝසම් දිවාකරම් කියන ශ්ලෝකය ගායනා කරමින් අපිට රවිගායාගෙන් එළඹෙන අපල වලින් මිදෙන්න ආශිර්වාද පැතීමේ හැකියාවකුත් පවතිනවා. ඉතින් මේ වගේම තවත් ග්‍රහමාරුවකින් ඒ සඳහා සිදුවෙන ඔබගේ ලග්නයට කෙසේද බලපෑම් කරන්නේද කියන විග්‍රහයකින් යුතුව ඔබව හමු වෙන බලාපොරොත්තුන් යුතුව මම ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.